අයසාව මලං සමුට්ටිතං තදුට්ඨාය තමේව කාදති ඒවං අතිධෝන චාරිනං සක්කම්මාහි නයන්ති දුග්ගතින් තී. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා මම යොදාගත්ත ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනි. ධම්මපද පාළියේ තමයි මේ ගාථා රත්නය සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නය දේශනා කොට වදාළේ මොන වාගේ හේතුවක් කාරණාවක් මුල් කරගෙනද යන්න පිළිබඳව සිහිපත් වෙන නිධාන කතාව අපි ටිකක් සාකච්ඡා කරලා ඊට අනුව ධර්ම කාරණා ටික සාකච්ඡා කරමු. මේ ගාථාවේ සරල තේරුම තමයි යකඩයක් ඒ යකඩේ තුලින්ම හටගන්න මලකඩේ නිසා දි รา පත් වෙනවා, විනාශ වෙනවා. එයින්ම තමයි මලකඩ හටගත්තේ. ඒ වාගේ තමයි අපි තුලින්ම උපදින ක්ලේශ ධර්මයන් අපිත් විනාශ කරලා දානවා, නිරේට පමුණවනවා කියලා මේ ගාථා ධර්මයේ සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව සවැත් නුවර වැඩ හිටපු කාලේ එක තරුණ පුත්‍රයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා උපසම්පදාවත් ලැබුවා. ශාසනයේ බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. එක වස් කාලයක බොහොම දුර ඈත ප්‍රදේශයක වස් සමාදන් වුණා. ඒ ප්‍රදේශයේ මිනිස්සු ස්වාමින් වහන්සේ නිසා බොහෝම ගුණගරුක අය බවට පත් වුණා. බොහොම කුසල් රැස් කරන්න ධර්මයට ලැබි පුද්ගලයෝ බවට පත් වුණා. ඒ ප්‍රදේශයේ අයට මහා සත්පුරුෂයෙක් හැටියට මේ සසර මඟ ගැන කියලා දෙන්න මේ ස්වාමින් වහන්සේට හැකියාව තිබුණා. උන්වහන්සේගේ නම තිස්ස. වස් කාලේ ඉවර වෙනකොට දායක පිරිස උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කළා, සිවුරක් මහගන්න. ඒක රළු වස්ත්‍රයක්. ඉතා මටසිලිටු වස්ත්‍රයක් නෙමෙයි, බොහොම රළුයි. නමුත් ස්වාමීන් වහන්සේ ඒක බොහොම සතුටින් බාරගත්තා, දායකයන්ට අනුකම්පාව නිසා. වස් කාලේ නිමා වෙලා නිසා ස්වාමීන් වහන්සේ ආයේ සවැත් නුවරට වැඩම කළා. වැඩම කරලා තමන්ගේ නැගණිය ජීවත් වෙන නිවසට ගිහිල්ලා ඒ වස්ත්‍රය නැගණියට දුන්නා. මම අවශ්‍ය වෙලාවට මේ වස්ත්‍රය ඉල්ලන තුරු පරිස්සම් කරලා තියන්න කියලා. ස්වාමින් වහන්සේගේ නැගණිය මේ වස්ත්‍රය අතට ගන්නකොට ඇයට තේරුණා ඒක බොහොම රළුයි කියලා. මේකෙන් සිවුරක් කෙරුවත් දරන්න හරි අමාරු සිවුරක්. ඒ හින්දා ඇය සම්පූර්ණ වස්ත්‍රය ලෙහුවා. ලෙහලා ඒ වස්ත්‍රය ඇය විසින් ආපහු සැරයක් මැහුවා. නූල් ගොතලා ආය වස්ත්‍රයක් හැදුවා. ස්වාමින් වහන්සේ නැගණියට දුන්න වස්ත්‍රය රියන් 8ක්. නැගණියේ නැවත වස්ත්‍රය සකස් කළාට පස්සේ ඒක නව රියනක් බවට පත් වුණා. දැන් මේ වස්ත්‍රය හරීම මෘදු සුමුදුයි. හරිම පහසුයි. දරන්න හරි ලේසියි. ස්වාමින් වහන්සේ පස්සේ දවසක ඇවිල්ලා නැගණියට කිව්වා මට දැන් සිවුරක් මහගන්න අවශ්‍යයි. මං අර පරිස්සමට දුන්න වස්ත්‍රය මට දෙන්න කියලා. ඇය විසින් සකස් කරපු වස්ත්‍රය ඇය ගෙනත් දුන්නහම ස්වාමින් වහන්සේ සඳහන් කළා මේක මන් දුන්න වස්ත්‍රය නෙමෙයි. මන් දුන්න වස්ත්‍රය රියන් 8ක් තමයි තිබුණේ. ඒක මීට වඩා බොහොම රළු වස්ත්‍රයක්. නැගණිය සඳහන් කළා එහෙමයි ස්වාමීනි. ඒ රළු වස්ත්‍රයේ දරන එක අපහසු නිසා මම නැවත වතාවක් වස්ත්‍රය සම්පූර්ණයෙන් ලෙහලා අලුතෙන් මේක වීයා.
ඒ වියනකොට තමයි මේක නවරියනක් බවට පත් වුණේ. දැන් මේක බොහොම මෘදු සුමුදුයි සිවුරක් හොඳට දරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේත් ගොඩාක් සතුටු වුණා. උන්වහන්සේ වස්ත්‍රය අරගෙන ගිහිල්ලා ආරාමේ හිටපු තවත් භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් සම්මාදන් කරගෙන හොඳ සිවුරක් මැහුවා. ඒ සිවුර පොරවන්න හරීම ලේසියි. ඇඟට හරීම සැහැල්ලුයි. නමුත් ස්වාමීන් වහන්සේ සිවුර තාම පෙරෙව්වේ නැහැ. ඒක මහලා ඉවර වෙලා නූල් කපලා සියල්ලම සකස් කරලා නමල කරලා තියලා තිබුණා අවශ්‍ය වෙලාවක පොරවන්න. නමුත් ස්වාමීන් වහන්සේට මේ සිවුර ගැන තියෙන පුදුම ඇල්මක්. ඒ වස්ත්‍රය දැන් ඒ තරම්ම ශරීරයට දරන්න පහසුයි. ඒ වුණාට ස්වාමීන් වහන්සේට මේ සිවුර පොරවන්න බැරි වුණා. උන්වහන්සේ හදිසියෙ අපවත් වුණා. හැබැයි අපවත් වෙන වෙලාවෙත් සිවුර ගැන හැඟීම තිබුණා. උන්වහන්සේ අපවත් වෙලා මේ සිවුරේ නමාපු වාටියක් අතර ඉනිකුණෙක් වෙලා ඉපදුණා. බලන්න ලෝභකමේ තරම, බැඳීමක තරම. තිස්ස ස්වාමීන් වහන්සේගේ දේහය භික්ෂූන් වහන්සේලා ආදාහනය කෙරෙව්වා. දැන් තිස්ස නැති නිසා තිස්සගේ මේ සිවුර ඇතුළු අනිත් පරිස්කාරය ස්වාමීන් වහන්සේලා බෙදන්න කටයුතු කළා. සංඝයා අතර බෙදන්න. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අපේ භාග්‍යතුන් වහන්සේට ඇහෙනවා. අර ඉනිකුණා අර සිවුරට වෙලා සිවුර පුරාම එහෙ මෙහෙ දුවදුවා අඬනවා. මේ සංඝයා මගේ සිවුර බෙදාගන්න හදනවා, මගේ සිවුර බෙදාගන්න හදනවා කී අඬනවා. ඒක භාග්‍යතුන් වහන්සේටයි ඇහෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි, 7 දවසක් ඉක්ම යනතුරු තිස්සගේ පරිස්කාර කවුරුවත් බෙදා ගන්න එපා. ඒවා එහෙම්මම තියන්න. සුදුසු කාලයේ බෙදා ගන්න කියලා. මේ ඉනිකුණෙකුට ආයුෂ තියෙන දවස් 7ක් විතර. ඉනිකුණා මරණයටපත් වෙලා තව්තිසාවේ උප්පත්තිය ලැබුවා. දවස් 7කින් පස්සේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පරිස්කාර බෙදාගත්ත භාග්‍යතුන් වහන්සේගේ නියමයෙන්. මේ කාරණාව හේතු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. මහණෙනි, යකඩේක හටගන්න මලකඩේ ඒ යකඩේම කාලා විනාශ කරලා දානවා. ඒ වාගේ පුද්ගලයාගේ චිත්ත සංතානය තුළ හටගන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී හැඟීම් ඒ සත්වයාම විනාශ මුඛයට අරගෙන යනවා. සතර අපායාදී දුගතීන්ට පමුණුවලා අවුරුදු කෝටි ගණන් අනන්ත දුක්ඛයන්ට භාජනය කරනවා. නමුත් ඒ තරම් මහා දුකකට භාජනය වුණේ වෙන කවුරුවත් කරපු දෙයක් නිසා නෙමෙයි, තමන්ම කරගත්ත දේවල් නිසා. අති දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි කොයිතරම් ඇවිදගෙන යනවද? අද මෙතන මෙහෙම වාඩි වෙලා ඉන්න ඔබ මම අපි මොන තරම් නිරේවල් වල ඉපදිලා තියෙන අයද? අවුරුදු කෝටි ගණන් නිරේවල් වල දුක් විඳපු අය. එක වතාවක් නෙමෙයි, දෙවතාවක් නෙමෙයි, හිසේ තියෙන කෙස් ගස් ගානට වඩා වැඩි, ඇඟේ තියෙන ලෝම ගස් ගානට වඩා වැඩි මෙතෙක් ජීවිතේ මේ මහ පොළොවේ අපිට කොයිතරම් වැලි පෑගෙන්න ඇද්ද? අද මේ ධර්ම මන්දිරයට ඇවිල්ලා මේ ආසන මත වඩා හිඳ ගන්න තුරු ඉපදිලා යන්තම් ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ මොහොත දක්වාම පෑගුණ වැලියට ගණන කොච්චරක් වෙන්න ඇද්ද? ඒ වැලියට ගණනට වඩා අපි හැම කෙනෙක්ම නිරයවල් වල ඉපදෙන්න ඇති. මොකද මේ සසර ඒ තරම්ම දිග ගමනක් අපි ඇවිදගෙන යන්නේ. එහෙමනම් ඒ උදාහරණය ඊටාම කුඩා උදාහරණයක්. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ අනමතග්ග සංයුත්තේදී එකම අම්මා වෙනුවෙන් සංසාරේ අඬාපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලා. එකම අම්මා කෙනෙක් වෙනුවෙන් එච්චර ඇඬුවා නම්
ඊළඟට සඳහන් කළේ මේ ලෝකේ මම අම්මේ කියපු කෙනෙක් නැති කෙනෙක් නෑ කියලා. ඒ තරම් අම්මලා ඉඳලා තියෙනවා. එහෙනම් අපි කොයි තරම් තවාණ්ඩලද? එවන් ඇවිදගෙන එන සසරක මේ පායට පෑගුණ වැලියට ගානට වඩා නිරේ ගියා කියලා කියනකොට ඒක ඊටාම ස්වල්ප උදාහරණයක්. ඊට වඩා ඕන තරම් අපි නිරේවල් වල ගිහිල්ලා තියෙනවා. තිරිසන් ලෝකේ වැසිකිලි වලවල් වල පණුව වෙලා මල කඳන් උඩ නිල මැස්සෝ වෙලා මැස්සෝ මදුරුව කෝඳුරුව වෙලා අනුන්ගේ පායට පෑගිලා මැරෙන අතුගානකොට කොස්සට ඉදලටත් මැරෙන අපි කෙල ගහපුවාම කෙල පිටට යට වෙලත් මැරෙන කූඹි වෙලා පවා ඉපදිලා අපි මොන තරම් මේ සංසාරේ දුක් විඳලා ඇද්ද? නමුත් ඒ තැන්වලට අපිව පමුණුවේ වෙන කිසි කෙනෙක් නෙමෙයි අපිට මේ පාලනය කරගන්න බැරි වෙච්ච සිහිය ප්‍රඥාව නැති අපේ හිතමයි. එහෙනම් මේ හිත අපි කොයි තරම් විනාශ කරලා තියෙනවද? මොන තරම් දුකට ඇද දාලා තියෙනවද? නරකට පෙරළුනොත් ඊටාම නරකයි. යහපතට හරවාගත්තොත් ඊටාම ඉහළයි. ලෞතුරා බුදුනෙත් පසේ බුදුනෙත් මහ රහතන් වහන්සේලා බවට පත් උනේත් මේ දියුණු කරගත්ත හිතමයි. දේවදත්ත ස්වාමීන් වහන්සේලා වගේ නිරේවල් වල දීර්ඝ කල් උපදින්න තරම් මහපව් කරගත්තෙත් නොයෙක් නිරය ආත්මවල ඉපදිලා දුක් විඳෙත් මේ හිත වැරදියට පිහිටව ගත්ත නිසා. ඒ නිසායි දේශනා කළේ යකඩේ උපන් මලකඩේ යකඩේ විනාශ කරනවා වගේ අපේ හිතේ ඉපදිච්ච කෙලෙස් කුණු අපිවම විනාශ කරලා දානවා. මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. තිස්ස ස්වාමීන් වහන්සේ මොනතරම් සිල්වත්ද? කොයිතරම් ගුණවත්ද? උන්වහන්සේ මොනතරම් සීලයෙන් පෝෂණය වෙලා හිටියද කියන කාරණාව අපිටම මෙතනදිම ප්‍රත්‍යක්ෂ වෙනවා. දවස් 7ක් ඉනිකුණෙක් වෙලා ඉපදිලා ඉනිකුණා මැරිලා ගිහිල්ලා උපදින්නේ තව්තිසාවේ. දෙව්ලොව උපදින්න තරම් අප්‍රමාණ කුසල් කරපු කෙනෙක්. වස් සමාදන් වුණ කාලේ ගැන කියනකොට සඳහන් කළා ඒ ප්‍රදේශයේ මිනිස්සු අකුසලයේ බැහැර කරලා කුසලයට හරවන්න ශ්‍රද්ධාව උපදවන්න උන්වහන්සේට හැකියාව තිබුණා කියලා. ඒ තමන්ගේ සිල්වත්කම් ගුණවත්කම් යොදාගෙන. නමුත් මේ සංසාරේ හැටි මේ සිවුරට උන්වහන්සේගේ තිබිච්ච ඇල්ම. එහෙනම් අත්හැරීම ගැන අපේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට කරුණු දේශනා කළා. පින්නතුනි එතකොට අපිට මෙතන තිස්ස ස්වාමීන් වහන්සේ ගැන විතරද හිතන්න තියෙන්නේ. ඒ අපේ ජීවිතවල කොයිතරම් බැඳිච්ච දේවල් තියෙනවද? කොයිතරම් අල්ලාගත්ත දේවල් තියෙනවද? සමහර වෙලාවට වයසට යන්න යන්න අත්හැරීම් පුරුදු කරලා දියුණු කරලා තියෙන්න ඕනේ අය. නමුත් හුඟක් අය වයසට යනකොට බොහෝම ලෝභකම් වලින් යුක්තයි. අත්හැරීම බොහෝම අමාරුයි ඒ අයට. අල්ලාගත්ත සිත හරි දැඩි. මැරිලා ගිහිල්ලා අපේ ඊඩ කඩන් වලම අමනුෂ්‍ය වෙලා ඉපදෙන්න පුළුවන්. අපේ ගෙවල් දොරවල් වලම අමනුෂ්‍ය වෙලා ඉපදෙන්න පුළුවන්. තමන් ඊටාම ප්‍රිය කරපු දූ දරුවෝ ළඟ අමනුෂ්‍ය ආත්ම හැටියට ඇවිල්ලා ඒ අයටත් කරදරයක් වෙමින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් සමාජයේ එහෙම දේවල් නැතුව නොවේ. නමුත් ඒක පස්සේ වුන්ටත් වදයක්. ජීවත් වෙන අනික් අයටත් වදයක්. එතකොට වැරදියට පිහිටවපු හිත අපිට කොයිතරම් මේ සංසාරේ කරදර කරනවද? එහෙනම් මෙතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තතෝ උට්ටාය තං ඒව කාදති. එයින්ම නැගුණ මලේ එයම කා දමන්නාසේ. සිතේ උපන් අකුසලයේ ඒ පුද්ගලයාවම විනාශ කරලා දානවා. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරින. හොරෙකුට යම් අපරාධයක් කරනවද ඊට වඩා ලොකු අපරාධයක්
අකුසලයට යොමු වෙච්ච හිත අපිට කරනවා. වෛරක්කාරයෙකුට කොයි වගේ අපරාධයක් කරනවද? ඊට වඩා වැරදියට පිහිටවාගත් අපේ හිත අපිට මහත් වූ නපුරක් කරනවා. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරී. ඒ වැරදියට පිහිටවපු හිත අපි මහා පව්කාරයෙක් බවට පත් කරනවා. පින්නතුනි, හතුරෙකුට වඩා හරි දරුණී වැරදි හිත. හතුරෙකුට අපෙන් පලිගන්න හිතුණොත් ඒ හතුර අපිට නොයෙක් දේවල් කරනවා. දේපොළ විනාශ කරනවා. සමහරලාට ශරීරයට රිදවනවා, තුවාල කරනවා. මෙහෙම කටයුතු කර ඉඳලා අන්තිමට එයා කරනවා නම් අපිට ලොකු දෙයක්. ඒ කරන්නේ මරලා දාන එක. ඊට වඩා නම් මොකවත්ම කරන්න බෑ. හැබැයි ඊට වඩා හරි භයානකයි වැරදි හිත. ඒ වැරදි හිත ඒ තරම් භයානක. අර හතුරට පුළුවන්කමක් නෑ අපි කොහොමවත් නිරේට දාන්න. මරන්න විතරයි පුළුවන්. වැරදියට පිහිටවගත්ත හිත මැරිච්ච අපි නිරේට අරන් යනවා. ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝකවල අවුරුදු කෝටි ගණන් උපද්දවනවා. මම ළඟම තමයි මේ හිත තියෙන්නේ. මම නිසාම තමයි මේ හිත උපදින්නේ. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ අඩපතක් පමණ ලේ තියෙන ප්‍රමාණයක ප්‍රදේශයක සත්වයාගේ සිත් උපදින බවයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් හෘද වස්තුවේ තමයි හිත උපදිනවා කියලා කියන්නේ. එතකොට අපේ හිත දූෂ්‍ය වෙලා නම් ලේ ධාතුව ඇසුරු කරගෙන නම් මේ හිත උපදින්නේ. දූෂිත වෙච්ච හිතක් නිසා ලේ ධාතුවත් දූෂණය වෙන්න පුළුවන්. බොහොම සතුටින් ඉන්න වෙලාවේ, නිමිලා ඉන්න වෙලාවේ අපේ ලේ ධාතුව කොහොම පවිත්‍රයක්ද? නමුත් අපිට කේන්ති ගියපු වෙලාවට අපිටම දැනෙනවා අපේ පපුව වේගෙන් ගැහෙනවා කියලා. ඒ කියන්නේ ලේ ධාතුවත් ශරීර පුරා වේගෙන් ගමන් කරනවා. පිරිසිදු වලට වඩා අපිරිසිදු වෙති. මෛත්‍රී වඩනකොට, බුදු ගුණ වඩනකොට මේ ලේ ධාතුව කොච්චර පිරිසිදු වෙනවද? ශරීරයේ පුරාම ගමන් කරන ලේ ඒ මහා ගුණයෙන් පෝෂණය වෙනවා. එතකොට අපි නිදුක් අය, නිරෝගිමත් අය බවට පත් වෙනවා. මෛත්‍රී වැඩිමෙන් බොහෝ රෝග සුවපත් වෙනවා. එහෙනම් මේ කාරණාවල් ලිව්වට හුඟක් බලපානවා. නමුත් ද්වේෂසිත අපි බොහොම ඉක්මනට විනාශ කරලා දානවා. ඒ නිසා හිතේ පිරිසිදු බව හැම කෙනෙකුටම කොයි තරම් වටිනවද? ඒකයි මෙතන සඳහන් කළේ මේ පෞකාර හිත තමන්ම විනාශ කරලා දානවා කියලා. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිව්පසේ පරිභෝජනය කරනකොට ප්‍රතිවේක්ෂා කරන්න කියලා. ඒ සිව්පසේ සම්බන්ධයෙන් බැඳීම් තියාගන්න එපා. ඇලීම් තියාගන්න එපා. ඒ සිව්පසේ මොකටද කියන කාරණාව හරිම සිහියෙන් තේරුම් අරගෙන පරිහරණය කරන්න කියලා දේශනා කළේ. ඒ නිසා චීවර ආදිය පරිහරණය කරනකොට මේ සිවුර මට ලස්සන වෙන්නත් නෙමෙයි. අපි ගිහි ජීවිත ගත කරනකොට නම් වස්ත්‍රයක් තෝරන්න ගියහම බොහොම ලස්සන වස්ත්‍ර හොයනවා. ලස්සන පාට, ගැලපෙන පාට, ඇඟේ පාටට ගැලපෙන්න ඕනේ, උසට ගැලපෙන්න ඕනේ, ඇඳහම ලස්සනට ඉන්න ඕනේ, කැඩපත ගාවට ගිහිල්ලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අය ඒක මාරු කරන්න ඕනේ. අපි ගිහි ජීවිතේ එහෙම. නමුත් භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවන්නේ ලස්සන වෙන්න නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ තහනම් කරලම තියෙනවා. ලස්සන වෙන්න සිවුරු පොරවන්න එපා. පෙනුම හොඳ වෙන්න සිවුරු පොරවන්න එපා. මට මේ සිවුර ගැලපෙනවද? මේක පොරවහම මම ලස්සනද? මේක පොරවහම මගේ පෙනුම කොහොමද? ඒ වගේ දේවල් භික්ෂුන් වහන්සේලාට තහනම්. එහෙනම් මොකටද මේ සිවුර පොරවන්නේ? සීතලෙන් බේරෙන්න. උෂ්ණයෙන් බේරෙන්න. මැස්සන්ගෙන්,
මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂාවෙන්ට. ඒ උදෙසා මේ සිවුර පොරෝනවා මිසක් වෙනත් රුව ලස්සන කර ගණ්ඩුවත් කැපී පෙනෙන්ඩුවත් සිවුර පොරෝනවා නෙමෙයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ අති උතුම් ප්‍රතිපදාව. හරියටම තේරුම් ගත්ත කෙනා ඒ අනුපූර්ව ප්‍රතිපදාවේ පිළිවෙලින් ගමන් කරලා ඉක්මනට සංසාරයෙන් එතර යන පාර හොයා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා සිවුරු දෙකක්. එකක් තනිපොට සිවුර, අනික දෙපොට සිවුර. තනිපොට සිවුර පරිහරණය කරනකොට දෙපොට සිවුරත් ළඟ තියෙනවා. සීතල වැඩි වෙනකොට දෙපොට සිවුරත් පොරව ගන්නවා. එතකොට සීතල නැතුව යනවා. දෙපොට සිවුර පොරවගෙන සීතල දැනෙනවා නම් තනිපොට සිවුරත් පොරව ගන්නවා. එතකොට සිවුරු තුනක් තියෙනවා. ආරක්ෂාව වැඩි, සීතල දැනෙනවා අඩුයි. මේ අෂ්ට පරිස්කාරය බොහොම බර අඩුවෙන්ද, බැඳීම් අඩුවෙන්ද අත්‍යවශ්‍යම කාරණා ටිකෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෝෂණය කරලා තියෙන්නේ. ඒ මේ සංසාරයෙන් එතර යන කෙනෙකුට අවශ්‍ය දේවල් පූර්ණේ කරගන්න මිසක් සසර බැඳීම් ඇති කරගන්න නොවන බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. ආහාර පාන පරිහරණය කරනකොට දාන වළඳනකොට ඒත් ප්‍රතිවීක්ෂා කරනවා. මේ ආහාරය මදය වඩවා ගැනීම සඳහා නෙමෙයි. අඩුතැන් පුරවා ගැනීම සඳහා නොවෙයි. කය උස්මහත් කරලා රුව ලස්සන ඇති කර ගැනීම සඳහා නෙවෙයි. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කිරීම සඳහා. මේ කය පවත්වා ගැනීම සඳහා පමණක් මම මේ ආහාරය ගන්නවා. වෙන කිසි දෙයක් ආහාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ප්‍රතිවීක්ෂා කරන්න දේශනා කළා. එතකොට ඒ ආහාරය ගැන කිසිම බැඳීමක්වත් කිසිම ඇලීමක්වත් ඒකේ අමුතුවෙන් රසගුණ හෙවීමක්වත් කරන්නේ. අපේ පින්නතුන් අහලා ඇති අර මහදුගියගේ කතාව. මහදුගිය දන් දුන්න කාලේ අපේ පඬිත සාමණේරයන් වහන්සේ දානයක් දෙන්න තීරණය කරලා බත්තු යන්න හාල් ටික සපයාගෙන දුරු මිරිස් ටිකත් සපයාගෙන හිටියා. නමුත් ව්‍යංජන වලට මොකවත් තිබුණේ නැහැ. බොහොම සතුටින් ගීතයක් කියා මෙයා ගම් ඉවුර දිගේ ඇවිදගෙන යනවා. පලා ටිකක් හොයාගන්න. දානෙට මාල් පින්න හදන්න. එතකොට මාළු අල්ලන එක්කෙනා ගඟේ ඉන්නවා. එයාට ඇහෙනවා මෙයා ගීතයක් කියනවා. හරි සතුටින්. මේ මහා නගරයේ ඉන්න දුප්පත්ම පුද්ගලයා. ඒකනේ මෙයාට මහදුගියා කියලා කියන්නේ. නමුත් මාළු අල්ලන කෙනාට හරි පුදුමයි මහදුගියා අද හරි සතුටින්. ඒ වෙලාවේ වැහුවා උඹ කවදාවත් නැතුව අද මොකද ඔච්චර සතුටින්? මහදුගියා කියනවා මම අද දානයක් දෙනවනේ දන්නේ නැද්ද? ඒකයි මේ සතුට. මං ආවේ දානෙට පලා මිටක් කඩාගෙන යන්න. ඊට පස්සේ මාළු අල්ලන කෙනා කියනවා රජ මැදුරෙන්, සිටු මැදුරෙන්, සදහැවතුන්ගෙන් ලැබෙන රස මසවුලින් පිරිච්ච ඉතා ප්‍රණීත ආහාර පාන වළඳන ස්වාමින් වහන්සේලාට පලාකොළ තම්බලා දන් දෙන්න හදන්නේ ඔබ කියලා. ඒ වෙලාවේ මෙයා කියනවා සසරින් එතර වීම ප්‍රධාන පරමාර්ථය කරගෙන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන්න සම්බුද්ධ ශාසනය පැවිදි වෙච්ච ඒ උතුමන් වහන්සේලා තමන්ට ලැබෙන දානේ රසගුණ හොයන්න යන්නේ. උන්වහන්සේලාට ඒ ආහාරය ඕනි කය පවත්වන්න විතරයි. මේක තමයි මට පුළුවන් මට්ටම. ඉතින් එහෙම කීවහම තමයි මාළුකාරයා එයාට අර රේමත්සියෝ ටිකක් දෙන්නේ මේවා ටික ගෙනහිල්ලා උයලා දන් දෙන්න කියලා. ඒ දානි පූජා කරපු පිනෙන්නේ පඬිත සාමණේරයෝ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරන්නේ ස්වාමීනි මම යනවා භාවනා කරන්න. ස්වාමින් වහන්සේ මටත් දානි ටිකක් ගේනව නේද කියලා ඇහුවා. ගේන්නම් සාමණේර කියහම ආපහු හැරිලා කියනවා ස්වාමීනි මට නිකන් දාන වේලක් නම් එපා. මට ඇල්හාල් බතුයි රේමසුයි එක්ක දාන වේලක් ඕනේ කියලා. සාමණේර මට ලැබෙයිද? දායකයන්ගෙන් මට ඉල්ලන්න බෑ. එහෙම සඳහන් කරාම ප්‍රකාශ කළේ ස්වාමීනි
ඔබ වහන්සේගේ පිනට හම්බුන් නැත්තං මගේ පිනට හම්බෙනවා කියලා. සැරියුත් මහරහතන් වහන්සේටත් නැති. ඒ 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේට තියෙන පින මොකද්ද? ඒ තමයි එදා මහදුගියා රේමස් උයලා ඇල්හල්බත් එක දුන්න දානි. ඒකයි කියන්නේ ඔබ වහන්සේගේ පිනට නැත්තං මගේ පිනට ලැබෙනවමයි කියලා. නමුත් මේ කාරණාව මම මතක් කළේ එදා ඒ අන්ත අසරණ දුගියත් දැනගෙන හිටියා ස්වාමින් වහන්සේලා දාන වළඳන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා. ඒ ආහාරය ගන්නේ බ්‍රහ්මචර්යාව උදෙසා. ඒ නිසායි භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ මෙවන් උතුම් ප්‍රතිපදාවක් දේශනා කළේ. සිල් සමාදන් වෙච්ච දවසට සිල් ගත්ත අයත් මේ විදිහටම ප්‍රතිවේක්ෂා කරනවා අපිට ඇහෙනවා. මේ පින්නතුනුත් සිල් සමාදන් වෙච්ච දවසට මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා තමයි දායකයෝ දුන්න දානි ටික වළඳන්නේ. නමුත් ඕක එදාට විතරක් නෙමෙයි ජීවිතේ හැමදාටම හරි වටිනවා. සිල් ගත්ත දවසට විතරක් නෙමෙයි ප්‍රතිවේක්ෂාව වටින්නේ. ආන් එහෙමනම් ওই කාරණාවත් එක්ක හැම තැනම මේ ඇලීම බැඳීම කියන කාරණාව කොයිතරම් භයානකද? ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ අත්හැරීමේ අනුපූර්ව ප්‍රතිපදාවක් අපිට දේශනා කළේ. ඒකේ මූලික පියවර හැටියට තමයි දානේ භාග්‍යතුන් වහන්සේ අනුදැනවදාළේ. දන් දෙන්න ඉස්සරලා සිල්වත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. දානේ විතරක් දෙනවා. ඒ වුණාට සිල් නැහැ. එහෙම වුණාම සමහරලාට තිරිසන් ලෝකවල උපදිනවා. හැබැයි ආහාර පාන හිග නැහැ. සුනකයෝ වෙලා ඉපදෙනවා. අස්සයෝ වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා. මේ අයට තියෙන සැප සමහර වෙලාවට හිතා ගන්නවත් බෑ. සමහර සුනකයන් වායු සමීකරණය කරපු කාමරවල නිදාගන්නේ. සමහර අස්සයෝ ඔය රේස් දුවන අය එහෙම ඒ අයට අපෝපස්ථාන කරන්න කොච්චර අය ඉන්නවද? නාවන්න වෙනම පිරිසක්. කෙස් පීරන්න වෙනම පිරිසක්. සත්තු අයින් කරන්න තව පිරිසක්. කෑම දෙන්න තව පිරිසක්. ඒ තැන්වල හිටපු අය සඳහන් කරනවා ඒ රටවල් වල බොහෝම උෂ්ණ තියෙන රටවල් වල මිනිස්සු 10න් පස්සේ ඇතුළට වෙලා ඉන්නවා. නාගණ්ඩවත් හැටියක් නැහැ. ඒ තරම් කරාමුලින් එන වතුරත් උණු වෙලා කියලා. නමුත් අස්සයා ඉන්න කාමරේට වායු සමීකරණ යන්ත්‍ර 2ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එයි යාට මේ තරම් සැප තියෙන්නේ. බොහොම ජව සම්පන්න විදිහට ඉපදිලා. වටිනාකම. එහෙම දුවන අස්සයෙකුගේ එක කකුලක් පවා ලක්ෂ ගාණක් වටිනවා. ඒ කකුල ලෙඩ වුණොත් එයාගෙන් වැඩක් නෑනේ. මේ සංසාරේ හොඳට දන් දීලා. ඒ නිසා ලැබෙනවා. හැබැයි උපදින තැන වෙනස් කරන්න දානීයට විතරක් බෑ. උපදින තැන වෙනස් කරන්නේ සීලය. ඒකයි මම සඳහන් කළේ සිල් සහිතව දන් දෙන එක තමයි හොඳ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව අපිට දේශනා කරනකොට කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ? සීල දාන භාවනා කියලා නෙමෙයිනේ. දාන සීල භාවනා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරලා අර එහෙම දේශනා කළේ. ඒ කාරණාව අපූර්වට විස්තර කරනවා. මිනිස්සු දන් දෙන්න හරි කැමතියි. ඒ වුණාට මිනිස්සු සිල් රකින්න එච්චර කැමති නැහැ. දන් දෙන තරම් මිනිස්සු සිල් ගන්නෙ නැහැ. 100ක් 200ක් ගිහිල්ලා දවසක් දෙකක් කැප කරලා ඔය ආරණ්‍ය සේනාසනවල දුර පළාත්වල දන් දෙනවා. හැබැයි ඒ දාන දෙන්න ගියපු ඔක්කොම කට්ටියට දාන ඉවර වෙලා යෝජනා කිරුවොත් ඊළඟ පොයේ දවසේ මේ දානෙට ආපු අපි ඔක්කොම සිල් ගමු කියලා. ඒ ඔක්කොම සිල් ගන්න දෙන්නේ නැහැ. ටික දෙනයි එන්නේ. දානෙට කැමති සිල් ගන්න කැමති නැහැ. සිල් ගන්න ආපු පිරිසට අපි යෝජනා කරනවා ඊළඟ දවසේ හැමෝම පොයේ දවස පුරාම අපි භාවනා කරමු කියලා. සිල් ගන්න ආව තරම්වත් භාවනා කරන්න දෙන්නේ නැහැ. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ මේ වාගේ ලස්සන ප්‍රතිපදාවක් දේශනා කළේ. මිනිස්සු දන් දීගෙන යනකොට ඒගොල්ලන්ට හිතෙනවා සීලේකුත් සමාදන් වුණොත් හොඳයි කියලා. එතකොට ඒගොල්ලෝ සිල් ගන්න පටන් ගන්නවා. දැන් දනුත් දෙනවා සිලුත් ගන්නවා. එහෙම කාලයක් කරගෙන යනකොට එයාලට හිතෙනවා භාවනාවකුත් දියුණු කරගන්න ඕන නම් තව වටිනවා කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ භාවනාවට එන්නේ. බාන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අනුපූර්ව ප්‍රතිපදාව කොච්චර ලස්සනද කියලා.
පින්නතන මේ කාරණාවත් එක්ක තවත් කරුණක් අපිට කියනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාම අපි මේ 7 දවසෙන් පින්කමක් කරනවා. 7 දවසේ දානේ අපි අතර බොහෝම ප්‍රසිද්ධයි. මේක බෞද්ධයෝ අතර විතරක් නෙමෙයි තියෙන්නේ. අන්‍යාගමික අය අතරත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සරලත් මේ 7 දවසේ දානේ තිබුණා. හැබැයි ඒ කාලේ ඒකට සම්මා දිට්ඨිය තිබුණේ නැහැ. මේ ගිය ඥාතියාට පින් අනුමෝදන් කරන්න ඒගොල්ලෝ කලේ සත්තු මැරුවා, මිනිස්සු මැරුවා, යාග කළා. අශ්වමේධ යාගය, අශ්වය මැරුවා. පුරුෂ මේධ යාගය, මිනිස්සු මැරුවා. වාජපේය, නිරග්ගල ආදී වශයෙන් මේ ධන ධාන්‍ය ආදී ගිනි දෙවියන්ට පුදලා තමයි පින් අනුමෝදන් කළේ. එහෙම කරාම මිනිස්සු 10 ගාණක්ගේ බෙල්ල කපලා ඒ ලේ ගිනි දෙවියන්ට පුදහම අපේ ඥාතියා බඹලෝ යනවා කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ දාණය වෙනස් කළේ නැහැ. නමුත් ඒකට සම්මා දිට්ඨිය එකතු කළා. එදා ඉඳලා 7 දවසේ දානේ බෞද්ධ අය දෙනවා. බෞද්ධ අයත් කරනවා මේ පින්කම. හැබැයි බොහෝම සම්මා දිට්ඨිකව අප්‍රමාණ කුසල් ලැබෙන විදිහටයි අපි ඒක කරන්නේ. ආයසරයක් වර්තමානයට එනකොට මේ පින්කමේ ස්වභාවය ආයෙ ටිකක් මිත්‍යා දෘෂ්ටික පැත්තට ගමන් කරලා. මොකද හුඟක් අය අද බයයි දවස් 7 පහුවෙලා දන් දෙන්න. මැරිච්ච කෙනා ඇවිල්ලා කරදර කරයි. යන්නේ නැති වෙයි. මේ වගේ දේවල් කියලා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ 7 දවසට ඉස්සරලා පින්කම කරන්න. සමහර ලාට පන්සලේ ස්වාමින් වහන්සේලා ඊට කලින් යෙදිච්ච තව පින්කම් තියෙන නිසා තව දවස් දෙකක් එහාට කරාම 7 දවස් පහු වෙනවා. එහෙම වුණොත් දායකයෝ හරියට අමනාප වෙනවා. චෝදනා කරනවා. ඒ වගේ තැනටත් ඇවිල්ලා. ධර්මයේ දන්නේ නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද ওই පින්කම? හැම වෙලාවෙම කරනකොට මරණයට පත්වෙච්ච පුද්ගලයා මරණයට පත් වෙලා පැය 24 ඒව 7ක් ඉවර වුණාට පස්සේ තමයි පින්කම කරනවා නම් හුඟක් හොඳයි. ඒකට කාරණාව මෙතනක් තියෙනවා. තිස්ස ස්වාමින් වහන්සේ අපවත් වෙලා ඉනිකුණෙක් වෙලා ඉපදුනා. ඉනිකුණාට පින් ගන්න බෑනේ. තිරිසන් ආත්මික ඉපදුනාම පින් හම්බෙන්නේ නැහැ. එතකොට ඉනිකුණාගේ ජීවිතයේ තියෙන දවස් 7යි. මෙයාට පින් ගන්නව නම් පින් ගන්න පුළුවන් වෙන්නේ 7 දවසින් පස්සේ. මේ කාරණාව පින්නතුනි මල්ලිකා දේවියගේ කතාවෙනුත් කියනවා. මල්ලිකා දේවිය කියලා කියන්නේ අප්‍රමාණව පින් කරපු කෙනෙක්. නමුත් රජුරවන්ට බොරුවක් කිව්වා එක අවස්ථාවක. ඒ කාරණාවත් එක්ක මල්ලිකා දේවිය 7 දවසක් නිරේ උපදිනවා. මරණයට පත් වුණාට පස්සේ කොසල් රජුරවන්ට හරියට දුකයි. අග්‍රමහේෂිකාව. ඉතින් ආදාහනය කරලා බුදුරජාණන් වහන්සේ ගාවට යනවා ස්වාමීනි මල්ලිකා කොහෙද ඉපදුනේ කියලා අහන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා මල්ලිකා නිරේ ඉපදිලා ඉන්න බව. ඒ වුණාට මල්ලිකා නිරේ උපන්න කියලා කිව්වොත් රජුරවන්ට හුඟක් දුක හිතෙනවා. අනික තමයි පින්කම් ගැන රජුරවන්ට තියෙන විශ්වාසය නැතුව යනවා. රජුරුත් බොහොම පින් කරන කෙනෙක්. මල්ලිකා රජුරවන්ට වඩා පින් කළා කියලා හිතලා එහෙම පින් කරලත් මල්ලිකා නිරේට ගියා නම් මෙව්වකින් වැඩක් නෑ කියලා හිතෙයි. දුක හිතෙන එකත් පින්කම් ගැන තියෙන ශ්‍රද්ධාවත් නැති වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ආපු කාරණාව අහන්න අමතක වෙන්න. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කර කර ඉඳලා රජුරු නැගිටලා යනවා. මාලිගාවට ගියාම තමයි මතක් වෙන්නේ මං ගියපු කාරණාව ගැන මොකවත් කතා කළේ නෑනේ කියලා. පහුවදත් එනවා. හැමදාම අමතක වෙලා යනවා. දවස් 7 ඉක්ම ගියහම මල්ලිකා දේවිය ඒ නිරයෙන් නිදහස් වෙලා සුගතිය උපදිනවා. එදාට ඇවිල්ලා කාරණාව අහපුවාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මල්ලිකා සුගතිය ඉපදිලා කියලා. රජුරන්ට ගොඩාක් සතුටුයි. එහෙනම් මේ කාරණා දෙකෙන්ම පේනවා පින් ගන්න 7 දවසකට පස්සේ තමයි පින් ගන්න පුළුවන් තැන් වලට ගියේ. එhmenan අපේ ඥාතියත් නිදන ප්‍රාප්තියටපත් වුනහම මේ පින්කම හරියටම කරනවා නම් අපි කරන්න ඕනේ දවස් 7ක් පහු වෙලා.
එතකොට තමයි පින් ගන්න සුදුසු තැනකට ඇවිල්ලා ඉන්නේ. හැමෝම එනවා කියලා නෙමෙයි කියන්නේ. පින් ගන්න පුළුවන් අය එතෙන්ට එනවා. මැරිච්ච ගමම්ම පින් ගන්න පුළුවන් අයත් ඉන්නවා. සමහර අයට 7 දවසකින් පස්සේ පින් ගන්න පුළුවන් වෙනවා. සමහර අයට අති දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් අපි දන්නේ නැහැ මිය ගිය කෙනා කොහොම ඉන්නවද කියලා. ආන් ඒ නිසා මේ 7 දවස ඉක්මෝලා පින්කම කරන එක කොහොමත් ඥාතියට මහලුකු යහපතක් වෙනවා. එයා පින් ගන්න පුළුවන් තැනක කලින් ඉඳලා හිටියොත් ඒත් පින් ගන්නවා. එහෙම නැතුව 7 දවසින් පස්සේ පින් ගන්න තැනකට આવොත් ඒත් පින් ගන්නවා. සමහරලාට ඥාතියා පින් ගන්න එනකොට අපි පින්කම ඉවර කරලා තිබුණොත් එයාට ආයෙ අපි 3 මාසෙකින් නම් පින්කමක් කරන්නේ එතෙක් බොහොම දුකසේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. පරදත්ත උපජීවක කියන ප්‍රේතයාට විතරනේ පින් ගන්න පුළුවන්. පින් ගන්න පුළුවන් වුණාට එයත් ඉන්නේ අප්‍රමාණ දුක් සහිත තැනක. ප්‍රඥාව තියෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කීකරු වෙච්ච අපි භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි මඟ පෙන්වීමෙන් පෝෂණයට පත්වෙච්ච අපි තමයි මේ කාරණාව හරියටම අනුකම්පාවෙන් කල්පනා කරන්න ඕනේ. අද ගැන කල්පනා කරලා අපිට දකින්න ලැබුණොත් අපේ ඥාතියෙක් ගිනි අඟුරක වලක වැටිලා කියලා. ඥාතියා ගිනි අඟුරු වලේ වැටිලා කෑ ගහනවා. අපි කල්පනා කරන්න ඕනේ ඥාතියා බේරන්නේ 7 දවසෙන්ද ඥාතියා බේරන්නේ 3 මාසෙන්ද කියලා. ඥාතියා ගිනි අඟුරු වලේ 7 දවසක් 3 මාසයක් ඉන්නකන් අපි කොහොමත් ඉන්නේ නැහැ. නමුත් പ്രേත ලෝකේ ඉන්න කෙනා විඳින දුක් අන්දරාව අපිට පේන්නේ. සමහර කට්ටියට මැරිච්ච ගමම්ම පින් ගන්න පුළුවන්. කෙනෙක් මරණයට පත් වුණාම හරි වටිනවා. පහෝදා උදේට රෑ කාලේ මරුණා නම් එළි වුණාට පස්සේ. දවල් කාලේ මරුණා නම් පහෝදා උදේම. දානේ ටිකක් හදලා මොකක් හරි වස්ත්‍ර කෑල්ලක්. ඒක අත්ලේන්සුවක් වුණත් කමක් නැහැ. වස්ත්‍රයකුත් අරගෙන පාන වර්ග පැන් ටිකකුත් අරගෙන ගිහින් පූජා කරන එක. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාව තමයි ආහාර, පාන, වස්ත්‍ර. මැරිච්ච ගමම්ම පින් ගන්න පුළුවන් තැනක හිටියොත් අපි මේ පූජාව කරලා පින් අනුමෝදන් කරපු ගමම්ම පින් සිද්ධ වෙනවා. මේ වාගේ කරුණු හරියට අපේ ධර්මයේ පැහැදිලි කරනවා. ඒක අවස්ථාවක പ്രേත ලෝකයක ඉන්න කෙනෙකුට වස්ත්‍ර නැහැ. වස්ත්‍ර දෙන්න හදනකොට මේ සංසාරේ හොරකම් කරලා නිසා වස්ත්‍ර නැත්තේ. නමුත් වස්ත්‍ර දෙන්න බෑ. නමුත් ඉල්ලීමක් කරනවා නැවක යන වෙලාවේ. මේ නැවේ ඉන්නවා ඊටාම සිල්වත් ගුණවත් තිසරණී පිහිටි උපාසක මහත්තයෙක්. සඳහන් කරනවා ඔය මට දෙන්න හදන වස්ත්‍රයේ ඒ උපාසක මහත්තයාට පූජා කරන්න. ඒ උපාසක මහත්තයාට පූජා කරලා ඒ පින් ටික මට දෙන්න කියලා. එහෙම කරලා පින් අනුමෝදන් කරපු ගමම් දිව්‍යමය වස්ත්‍ර ලැබුණ කියලා සඳහන් කරන්නේ. ආන් ඒ වාගේ අපේ අය කොයි වෙලාවෙ පින් ගනීද දන්නේ නැති නිසා මැරිච්ච ගමන් අර විදිහ පින්කමක් කරන එක වටිනවා. එහෙම චාරිත්‍ර නම් අපි ගාව තියෙනවා. 7 දවසක් ඉක්ම ගිහිල්ලා ධර්ම දේශනාවක් කරලා පින් අනුමෝදන් කරන එක වටිනවා. එහෙනම් අපේ කාරණාව එතනත් මෙතනින් නිවැරදි කරන්න පුළුවන්. 7 දවසට කලින් නෙමෙයි අපි පින්කම කරන්න ඕනේ. 7 දවස් පහුවෙලා කියලා. එහෙමනම් ඒ කාරණාවත් මේ ඉනිකුණාගේ කතාවෙන් අපිට හොඳ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එහෙනම් ඇලීම, ගැලීම, බැඳීම කියන දේවල් සංසාරේ අපි මහා දුකටපත් කරන දේවල්. හැම දෙයක්ම එදිනෙදා පරිභෝජනයේට පමණයි ඕනෑම මොහොතක අත්හරින්න පුළුවන් තැනක අපේ හිත දියුණු කරලා තියාගන්න එක ඊටම වටිනවා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථා රත්නය මුල් කරගෙන තිස්ස ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව පදනම් කරගෙන අපි කළ මේ ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. මෙයින් අපේ ජීවිතයට හොඳ උපදේශයක් අරගෙන මෙලොව ජීවත් විය යුත්තේ කෙසේද? මෙලොව හැරදා යන වෙලාවට අපි අන් සියල්ලත් අපේ හිතින් අත්හැරලා දාලා යන්නම අවශ්‍යයි කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක ජීවිතයට එකතු කරගෙන නැවත බැඳීම් ඇති කරගෙන අමනුෂ්‍ය වාගේ දුක්ඛිත ආත්මවල ඇලිලා ගැලිලා දුක් විඳිනවට වඩා සියල්ල අත්හරින්න ප්‍රගුණ කරගත්තාම හරි පහසුයි. හරි ලේසියි. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාට රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.